නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්මා සම්බුද්ධ මතුලං සසද්ධම්ම ගනුත්තමං අභිවාදිය භාසිස්සං අභිධම්මත්ත සංඝහං පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික සත්පුරුෂ පින්නතුනි පින්වත් හැම දෙනාම මේ කාලය තුල භාග්‍යවත් වූ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ උතුම් වූ දහම් කොට්ටාසයක් ශ්‍රවණය කිරීමේ බලාපොරොත්තුවෙන් තමයි මේ හැම කෙනාම සූදානම්ව සිටින්නේ. ජීවිතයට යමක් එකතු කරගෙන ජීවිතය තුළින් යථාර්ථය දැකීමේ අදහසින් තමයි මේ කටයුත්ත හා සම්බන්ධ වෙන්නේ. මේ ශාසනය තුළින් අපිට අපේ ජීවිතවලට යමක් එකතු කරගන්න තියෙනවද? යමක් කියලා කියන්නේ සුළු දෙයක් එහෙම නෙමෙයි. මිල කරන්නට බැරි, නිම කරන්නට බැරි බොහෝ දෙයක් මේ ශාසන ධර්මය තුළින් අපේ ජීවිතවලට එකතු කරගන්න තියෙනවා. එහෙම එකතු කරගත්තාම මේ ජීවිත ලෝකය තුල බබලන ජීවිත බවට පත් වෙනවා. දුකින් එතර වෙච්ච ජීවිත බවට පත් වෙනවා. අන්නේ දුකින් එතර වෙන ජීවිතයක් බවට පත් කරගන්න තමයි මේ ධහම ශ්‍රවණය කරන්නේ, ඉගෙන ගන්නේ. විදර්ශනා ඥානයන් දියුණු කරගන්නට, පාදක කරගන්නට ප්‍රධාන වශයෙන් උපකාර වන දහම් කාණ්ඩයක් තමයි අභිධර්මය කියලා කියන්නේ. ඉතින් එවැනි ගැඹුරු දහම් කාරණා ටිකක් පෙලින් පෙළට අපි ඉගෙනගෙන යනවා, දැනගෙන යනවා. ඉතින් පින්වත් පිරිසේ සඳහා තමයි මේ සතිපතා සම්බන්ධ වෙලා මේ කාරණාව ඉගෙන ගන්නෙ. මෙන්න මේ විදිහට අපි චිත්ත පරමාර්ථය තුල අවසාන කොටස තමයි ගිය සතිය වෙනකොට සාකච්ඡා කළේ, මතක ඇති පින්වත් පිරිසට. දැන් අද කතා කරන්න තියෙන ඉස්සර වෙලාම ලෝකෝත්තර ධ්‍යාන සිත් පිළිබඳව. නමුත් මේ ලෝකෝත්තර ධ්‍යාන සිත් පිළිබඳව ගියවර දේශනාවට අදාළ සටහන් යොමු කිරීමේදී සටහන ලැබෙන්නේ නැති, හැමදෙනාම කියවන්නේ නැති ඒ සටහන කියවගෙන ආවනම් මේ අද දැන් දැනගන්න මේ දහම් කොටස හොඳට වැටහෙයි. එම නිසා චිත්ත පරමාර්ථයේ අවසාන කාරණය තමයි ඔන්න අද දැන් කියන්න තියෙන්නේ ලෝකෝත්තර ධ්‍යානසිත 40 ගැන. අපි අර දීර්ඝ ක්‍රමයට මේ චිත්ත පරමාර්ථයේ විස්තර කරනකොට සිත් 121ක් වෙනවා කිව්වා. අනේ සිත් 121ක් එන්නේ කොහොමද කියන කාරණාව වෙන්නේ මෙන්න මෙතන මේ ලෝකෝත්තර ධ්‍යානසිත 40 එන්නේ කොහොමද කියලා දැනගත්තාම ශුෂ්ක විදර්ශක යෝගාවචරයා භාවනා වැඩුවාම මාර්ග 4කුත් ඵල 4කුත් ලෝකෝත්තර සිත් 8ක් උපදවා ගන්නවා. අපි ඒ කාරණය ගිය සතිය වෙනකොට ඉගෙන ගත්ත මතක ඇතිනේ. මාර්ග 4ක් හා ඵල 4ක් තියෙනවා කියලා. දැන් මෙතනදී යම් යෝගාවචරයේ ධ්‍යාන උපදවාගෙන අන්නේ ධ්‍යානයේ තියෙන අන්තර්ගත පාදක ඒ ධර්ම පාදක කරගෙන ඒ අන්තර්ගත ධර්මයන් පාදක කරගෙන විදර්ශනාව වඩලා මාර්ගඵල ප්‍රතිවේද කරගන්නව නම් අන්න එතකොට අන්නේ ධ්‍යාන පාදක කරගෙන ඒ ධ්‍යානයන් පාදක කරගෙන විදර්ශනාව වඩලා මාර්ගඵල ලබනවා නම් අන්න එතකොට ඒ ධ්‍යාන සිත්වල යෙදෙන ධ්‍යානාංග සම්පයුක්ත ධර්මයන් සමග යෙදුන මාර්ග සිත් හා ඵල සිත් උපදිනවා. අපි මතක ඇති රූපාවචර සිත් ඉගෙන ගන්නකොට ධ්‍යාන සිත් ඉගෙන ගත්තා. ප්‍රථම ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය,
හතරවෙනි ධ්‍යානය හා පස්වෙනි ධ්‍යානය කියලා ධ්‍යාන පහක්. ඔන්න ඔය කියන ධ්‍යානසිත පහෙන්ම මාර්ගසිත හතරක් ඵලසිත හතරක් ලබා ගන්න පුළුවන්. මේ ධ්‍යානසිත පහ උපයෝගී කරගෙන අනේ ඒ වෙලාවේදී ඒ ධ්‍යානසිත පාදක කරගෙන ලැබෙන ප්‍රථම ධ්‍යානය ඇතිව ලබන මාර්ගසිත හතරත් ඵලසිත හතරත් කියන ලෝකෝත්තර සිත් 8ක් ලැබෙනවා. මේ විදියට දෙවෙනි තුන්වෙනි හතරවෙනි පස්වෙනි කියන ධ්‍යානයන් නැතිව ලබන මාර්ගඵල සිත් 8 බැගින් ලැබෙනවා. මෙන්න මේ විදියට ලෝකෝත්තර ධ්‍යානසිත 40ක් ධර්මයේ තුල සඳහන් කරලා තියෙනවා. ප්‍රථම ධ්‍යානයේ විදියට ගත්තාම මේ පඨම ධ්‍යාන සෝතාපට්ටි මග්ගසිත, පඨම ධ්‍යාන සෝතාපට්ටි ඵලසිත, පඨම ධ්‍යාන සකු르දාගාමි මග්ගසිත, පඨම ධ්‍යාන සකු르දාගාමි ඵලසිත, පඨම ධ්‍යාන අනාගාමි මග්ගසිත, පඨම ධ්‍යාන අනාගාමි ඵලසිත, පඨම ධ්‍යාන අරහත් මග්ගසිත, පඨම ධ්‍යාන අරහත් ඵලසිත කියලා ඔන්න ප්‍රථම ධ්‍යානය පාදක කරගෙන උපදිනා මාර්ග හතරත් ඵල හතරත් මෙන්න මේ විදියට සඳහන් වෙන්නේ. මෙන්න මේ කියන ක්‍රමයෙන්ම තමයි පින්නතුනි ဒုတိ ය ධ්‍යාන ලෝකෝත්තර සිත් 8 උපදින්නේ, තතිය ධ්‍යාන ලෝකෝත්තර සිත් 8 උපදින්නේ, චතුර්ථ ධ්‍යාන ලෝකෝත්තර සිත් 8 උපදින්නේ, පංචම ධ්‍යාන ලෝකෝත්තර සිත් 8 උපදින්නේ. ඔය විදියට ගත්තාම සියල්ලම වෙනව කීයක්ද? 40ක්. සියල්ල කීයක්ද? 40ක්. ඔන්න ඔය 40 තමයි ලෝකෝත්තර ධ්‍යාන සිත් 40 කියලා කියන්නේ. දැන් මෙතන යෙදෙන මේ සිත් 40 යෙදෙන ධ්‍යානාංගයොත් කිසිම වෙනසක් නැහැ. අර කලින් අපි ඉගෙන ගත්ත විදියම තමයි ඒ ධ්‍යානය සිත් යෙදෙන ඒ ධ්‍යානාංගයෝම තමයි. එහි කිසි වෙනසක් නෑ. අපි කලින් දැනගත්ත ඒවා හඳුනාගත්තනේ. එතකොට මෙන්න මේ සිත් 40 එකතු වුණාම තමයි අර දීර්ඝ ලෙස විස්තර වෙන්නේ. ලෞකික සිත් 81ක් අපි ඉගෙන ගත්තා. ඒ වගේම තමයි මීට කලින් අර සාමාන්‍ය ලෝකෝත්තර සිත් 8ක් ඉගෙන ගත්තා. සියල්ලම එකතු කරාම මෙතන 89යි. ඔන්න කෙටි ක්‍රමයෙන්. ඊළඟට තමයි ලෞකික සිත් 81ට මෙන්න මේ දැන් ඉගෙන ගත්ත දැන් දැනගත්ත ලෝකෝත්තර ධ්‍යාන සිත් 40 එකතු කරාම සිත් සියල්ලම කීයක් වෙනවද? 121යි. ඔන්න ඒ විදිහට තමයි පින්නතුනි ඔය කෙටි ක්‍රමයටත් දීර්ඝ ක්‍රමයටත් වෙන්නේ. ඉතින් මේ කාරණාව පිළිබඳ සටහන ලැබිලා තියෙනවා. ඔන්න කෙටියෙන් අපි මතක් කළේ මේ මෙන්න මේ සිත මෙහෙමයි උපදින්නේ, මේකයි දීර්ඝ විස්තරේ ක්‍රමය කියලා. ඊළඟට අපි අද ඔන්න චිත්ත පරමාර්ථය නිමාවට පත් කරනවා. චිත්ත පරමාර්ථය, චෛතසික පරමාර්ථය, රූප පරමාර්ථය, නිබ්බාන පරමාර්ථය කියලා සතර පරමාර්ථ වලින් මෙතෙක් අපි ඉගෙනගෙන ආවේ චිත්ත පරමාර්ථය කෙටි ක්‍රමයෙන් සිත් 89කුත් දීර්ඝ ක්‍රමයෙන් සිත් 121කුත්. පින්නතුනි අපි බලමු දැන් හැමදෙනාටම මේ කාරණය මෙතෙක් ඉගෙන ගත්තා වූ සිත් මතකද කියලා. ඔන්න හැමදෙනාම අපි මේ දැන් කියනකොට සිතින් හොඳට ආවර්ජනා කරන්න මතක් කරගන්න අපි මෙන්න මේවා ඉගෙන ගත්තනේ කියලා. කොහොමද මුලින්ම ඉගෙන ගත්තා අකුසල් සිත් 12ක් නේ? අකුසල් සිත් 12ට තිබුණ මොනවද? ලෝභ මූල සිත් 8කුයි, ද්වේෂ මූල සිත් 2කුයි, මෝහ මූල සිත් 2කුයි. ඊළඟට ඉගෙන ගත්තා අහේතුක සිත් 18ක්. එතන තිබුණ අහේතුක අකුසල විපාක සිත් 7ක්, අහේතුක කුසල විපාක සිත් 8ක්, අහේතුක ක්‍රියා සිත් 3ක් විදියට එතන සිත් 18ක් දැනගත්තා. ඊළඟට කාමසෝබන සිත් 24ක් අපි කතා කළා. කාමාවචර මහා කුසල් සිත් 8යි, කාමාවචර මහා විපාක සිත් 8යි, කාමාවචර මහා ක්‍රියා සිත් 8යි කියලා එතන සිත් ටික දැනගත්තා. ඊළඟට තිබුණේ රූපාවචර සිත් 15. එතනදිත් රූපාවචර කුසල් සිත් 5යි, රූපාවචර විපාක සිත් 5යි, රූපාවචර ක්‍රියා සිත් 5යි, එතන සිත් 15යි. අරූපාවචර සිත් 12ක් තිබුණා.
අරූපාවචර කුසල් සිත් 4යි අරූපාවචර විපාක සිත් 4යි අරූපාවචර ක්‍රියාසිත 4යි කියන සිත් 12 ගැනත් දැනගත්තා. අපි මේ දැන් කතා කරන්නේ මොනව ගැනද? මෙතෙක් ඉගෙන ගත්තා වූ චිත්ත පරමාර්ථය පිළිබඳව. නේ? දැන් පින්වත් පිරිසට මේව කියනකොට මතක් වෙන්න ඕනේ. ඒකට මේ නැවත අද චිත්ත පරමාර්ථය අවසන් කරන නිසා සාරාංශයක්. මෙන්න මේව තමයි අපි චිත්ත පරමාර්ථයේ දැනගත්තේ කියන එක මතක් කරන්න තමයි මේ කෙටි හැඳින්වීම කරන්නේ. ඊළඟට ලෝකෝත්තර සිත් 8ක් ඉගෙන ගත්තා. සෝවාන් මාර්ගසිත ඵලසිත, සකු르දාගාමි මාර්ගසිත ඵලසිත, අනාගාමි මාර්ගසිත ඵලසිත සහ අරිහත් මාර්ගසිත ඵලසිත කියන ලෝකෝත්තර සිත් 8ක් දැනගත්තා. ඊළඟට තමයි අද ඉගෙන ගත්තේ මොකද්ද? දීර්ඝ ක්‍රමයට ලෝකෝත්තර ධානසිත 40 ඉගෙන ගත්තා. ප්‍රථම ධාන ලෝකෝත්තර සිත් 8යි, ဒုတိ ධාන ලෝකෝත්තර සිත් 8යි, තතිය ධාන ලෝකෝත්තර සිත් 8යි. ඒ වගේම තමයි චතුත්ථ ධාන ලෝකෝත්තර සිත් 8යි, පංචම ධාන ලෝකෝත්තර සිත් 8යි, සියල්ල 40ක් වෙනවා. ඔන්න ඔය විදිහට තමයි චිත්ත පරමාර්ථය අද වෙනකොට අපි නිමාවට පත් කරන්නේ. ඒ නිසා අද අලුතෙන් අපි ඉගෙන ගන්නවා අලුත් පාඩම මොකද්ද? චෛතසික පරමාර්ථය. මොකක්ද ඉගෙන ගන්නෙ? චෛතසික පරමාර්ථය ඉගෙන ගන්න. ඒකුප්පාද ඒක නිරෝධාච ඒකාලම්බන වත්තුකා චේතෝ යුත්තා දීපඤ්ඤාස ධම්මා චේතසිකා මතා. දැන් අපි ඔන්න අලුත් පාඩමක් ඉගෙන ගන්න. මොකද්ද? චෛතසික පාඩම. චෛතසික පරමාර්ථය ඉගෙන ගන්න. චෛතසික කීයක් තියෙනවද? චෛතසික 52යි. චෛතසික තියෙනවා 52ක්. මේ චෛතසික පිළිබඳව ඔන්න අද පළමුවෙන්ම දැනගමු. චෛතසිකවල ස්වභාවය තමයි ඔය සතර සංප්‍රයෝග ලක්ෂණයෙන් යුක්ත බව. දැන් සතර සංප්‍රයෝග ලක්ෂණයට අදාළ වෙන ගාථා රත්නයක් තමයි අපි ඔය මාතෘකා කළේ. චෛතසිකවල ස්වභාවය තමයි පුංචි වේලාවකටවත් පෙරපසු නොවි සිතහා එකටම ඉපදීම. ඒ වගේ තමයි එකට නිරුද්ධ වීම. සිතින් ගන්නා වූ අරමුණම ගැනීම. සිත උපදනා තැනම ඉපදීම කියන කරුණු හතරෙන් තමයි සංප්‍රයෝග වන නිසා මේ සංප්‍රයෝග වන ධර්මයෝ චෛතසිකයෝ කියලා කියනවා. චෛතසිකයෝ කියලා කියනවා. සිතක් හටගන්න නම් පින්නතුනි චෛතසිකයක් නැතිව සිතක් හටගන්න බෑ. ඒ වගේම තමයි චෛතසිකයන්ටත් එහෙමයි සිතක් නැතිව හටගන්නත් බෑ. සිතින් කරනු ලබන යම් කෘත්‍යයක් වෙනවනම් මෙන්න මේ චෛතසිකයන්ගේ ශක්තියම තමයි කරන්නට ඕනේ. එතකොට බලවත්ව යෙදුණු චෛතසික තියෙනවා, දුර්වල චෛතසික තියෙනවා. දැන් බලවත්ව යෙදුණු චෛතසික යෙදෙන සිත් බලවත් සිත් බවට පත් වෙනවා. ඒ වගේම තමයි දුර්වල සිත්වල චෛතසික යන් දුර්වල චෛතසික බවට පත් වෙනවා. මෙන්න මේ විදියට සිතටම ඇතුළත්ව පවතින මේ 52ක් වෙච්ච චෛතසික ධර්මයෝ සිතම තමයි පෙරටු කරගෙන තියෙන්නේ. චිත්ත චෛතසික දෙන්න ගත්තට පස්සේ සිත තමයි ප්‍රධාන වෙන්නේ. සිත පෙරටු කරගෙනම තමයි මේ චෛතසික ධර්මයෝ උපදින්නේ. එතකොට චෛතසික ධර්මයෝ අර සිත වගේ ප්‍රධාන ස්වභාවයක් නෙමෙයි කියන්නේ අප්‍රධාන ස්වභාවයක්. මේකේ විශේෂත්වය තමයි සිතක් හටගන්න නම් සිතක් හට ගැනීමේදී අනිවාර්යයෙන්ම මේ චෛතසික ධර්මත් උපදිනවා. නැතුව සිතක් තනිව හටගන්නේ නැහැ චෛතසික ධර්ම නැතිව. සිතක් හටගන්න නම් අනිවාර්යයෙන්ම චෛතසික ධර්මයන් උපයෝගී වෙනවා. අපි මෙතනදී මතක් කළා අර සතර සංප්‍රයෝග ලක්ෂණ
ඒකුප්පාද ඒක නිරෝධ ඒකාලම්බන වත්තුකා ওই විදියට සතර සංප්‍රයෝග ලක්ෂණයක් විස්තර කරා ඒකුප්පාද ඒක නිරෝධ ඒකාලම්බන ඒකාවත්තුක කියලා චෛතසිකයන්ගේ ඔන්න මේ කියන සංප්‍රයෝග ලක්ෂණ තියෙනවා හතරක්. මේ චෛතසික හඳුනා ගන්න ක්‍රමය චෛතසිකවල ස්වභාවය. ඒකෝපාද කියලා කියන්නේ අර දැන් සිතක ගත්තාම උපාදක්ෂණය, තිතික්ෂණය, භංගක්ෂණය කියලා මේ ෂණත්‍රයක් තියෙනවා නේ. ඔන්න ඔය ෂණත්‍රය අතුරින් චිත්තය හටගන්නා වූ උපාදක්ෂණයේදීම ඉදිරි පසු නොවි තමාහා සංප්‍රයුක්ත වූ චෛතසික ධර්මියොත් අන්න මෙන්න මේ කියන උපාදක්ෂණයේදී හට ගන්නවා. මේකට කියනවා උපාද ලක්ෂණය කියලා. උපාද ලක්ෂණය කියලා. ඒ කියන්නේ අර උපාදක්ෂණයේදීම ඉදිරි කලින් හටගන්නේ නැහැ චෛතසික ධර්ම. පස්සේ හටගන්නේ නැහැ. අර උපාදක්ෂණයේදීම ඒ සිතත් සමග උපදින්නා වූ සංප්‍රයුක්ත චෛතසික ධර්මියොත් ඒ මොහොතේදීම හට ගන්නවා. ඒකට කියනවා ඒකුප්පාද ලක්ෂණයෙන් යුක්තයි කියලා. ඊළඟට තමයි ඒක නිරෝධ ලක්ෂණය කියලා කියන්නේ. දැන් උපාද තිති භංග කියන අවස්ථාවන්හිදී භංගක්ෂණයේදී ඒ භංගක්ෂණයේ අවසානයේදී සිත නිරුද්ධ වෙනකොටම අන්නේ සිතත් සමග යෙදුනා වූ චෛතසික ධර්මියොත් ඉදිරිපසු නොවි කලින් නිරුද්ධ වෙන්නේ නැහැ, පස්සේ නිරුද්ධ වෙන්නේ නැහැ. සිත නිරුද්ධ වෙනකොටම මෙන්න මේ චෛතසික ධර්මියොත් නිරුද්ධ වෙනවා. ඒ නිසා මේ චෛතසික ධර්මියෝ ඒක නිරෝධ ලක්ෂණයෙන් යුක්තයි කියලා කියනවා. භංගක්ෂණයේදී සිත නිරුද්ධ වෙනකොටම ඒ සමග යෙදුනා වූ චෛතසික ධර්මියොත් නිරුද්ධ වෙලා යනවා. ඒක නිසා තමයි ඒක නිරෝධ ලක්ෂණයෙන් කියලා කියන්නේ. ඒකා ලම්බන ලක්ෂණයෙන් කියලා කියන්නේ මේ සිත රූපාලම්බන, සද්ධාලම්බන, ගන්ධාලම්බන, රසාලම්බන, ස්පර්ශාලම්බන, ධම්මාලම්බන කියන මේ නැත්තම් පච්චුප්පන්න අතීත ධර්මය මේ වගේ ධර්ම තියෙනවා. මෙන්න මේ විදියට මේ කියන ධර්මයන් අතුරෙන් යම්කිසි ධර්මයක් අරමුණු කොට උපදිනවා. මේ සිත උපදිනවා. අන්න එතකොට තමාහා සංප්‍රයුක්ත චෛතසිකයෝද මේ කියන්නා වූ චිත්තයාගේ අරමුණම අරගෙන උපදිනවා. මේකට කියනවා ඒකාලම්බන ලක්ෂණයෙන් යුක්තයි කියලා. ඒ කියන්නේ සිතින් ගන්නා වූ අරමුණම ගන්නවා කියන එක. සිතින් ගන්නා වූ අතීත දෙයක් වෙන්න පුළුවන්, අනාගත දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි රූපාලම්බනයක්, සද්ධාලම්බනයක්, ගන්ධාලම්බනයක් ඔය කියන විදියට දෙයක් වෙන්න පුළුවන්. අන්නේ විදියට සිතින් ගන්නා වූ අරමුණම ගන්නා වූ ස්වභාවයට කියනම ඒකාලම්බන කියලා. ඒ කියන්නේ චිත්තයාගේ අරමුණම අරමුණු කරනවා. මේ චෛතසිකයගේ ස්වභාවය. ඒක වත්තුක ලක්ෂණය කියලා කියන්නේ දැන් අපි කලින් මතක ඇති ඉගෙන ගත්ත චක්කු විඥානාදී දෙපස් විඥානයෝනේ. දැන් එතකොට මේ කියන දෙපස් විඥානය චක්කු ප්‍රසාදාදී වස්තු ආදී මේ ප්‍රසාද වස්තු ආශ්‍රය කරගෙන තමයි උපදින්නේ. දැන් අනිකුත් සියලුම සිත් ඊට අවශේෂ අනිත් ඒවා හදේ වස්තු රූපය නිසා තමයි පවතින්නේ. අන්නේ සිත්හා උපදින චෛතසිකයොත් ඒ සිත් උපදින වස්තු නිසා පවතිනවා. ඒකට කියනවා ඒකා වත්තුක ලක්ෂණයෙන් යුක්තයි කියලා. ඒ කියන්නේ සිත උපදින තැනම ඉපදීම කියන කාරණේ. සිත උපදින තැනම උපදිනවා කියන කාරණය තමයි එතන විස්තර කරේ. මෙන්න මේ විදියට මේ කියන සංප්‍රයෝග ලක්ෂණ හතරින් යුක්තව සිතහා සමගම සිතෙහිම හටගන්නා වූ සිතටම ඇතුළත්ව පවතිනා වූ මෙන්න මේ කියන චෛතසික ධර්මයෝ 52 මේ ධර්මතාවයන්
52 චෛතසික කියලා කියනවා. මේ ධර්මතාවයන් 52 චෛතසික කියලා කියනවා. පින්නතුනි දැන් මෙතන සංප්‍රයෝග කියලා කියන්නේ කවර කිසිම වෙලාවකදී වෙන් කරන්නට බැරි පරිදි මිශ්‍ර වීම කියන එක. එකට ඉපදීම ආදී අපි දැන් මෙතෙක් කතා කරමු මේ කරුණු ආදී කරුණු හතරට කියනවා සංප්‍රයෝග ලක්ෂණයි කියලා. කිසිම වෙලාවක කිසිම ආකාරයකින් වෙන් කරන්න බැරි පරිදි මිශ්‍ර වීම කියන අදහස. දැන් මේ ඉගෙනගත් මේ දැන් දැනගන්නාව මේ චෛතසික 52 එක සිතක් සමග චෛතසික ධර්ම මේ 52ම යෙදෙන්නේ නැහැ. චෛතසික ධර්ම යෙදෙනකොට අඩුම ගණනින් චෛතසික ධර්මයෝ 7 දෙනෙක් යෙදෙනවා. වැඩිම ගණනින් ගත්තොත් චෛතසික ධර්මයෝ 36ක් තමයි යෙදෙන්නේ. අඩුවෙන් යෙදෙනවා නම් යෙදෙන්නේ 7ක්. ඊට වඩා අඩුවෙන් යෙදෙන්නේ නැහැ. වැඩිම ගණනින් යෙදෙනවා නම් යෙදෙන්නේ චෛතසික 36ක්. ඔන්න ඔය විදිහට තමයි පින්නතුනි මේ කාරණය අපිට පැහැදිලි කරන්න තියෙන්නේ. අර විදිහටම චෛතසිකයන්ගේ සහයෝගයක් නැතිව කිසිම වෙලාවක සිතකට උපදින්න බෑ. ඒ වගේම තමයි සිතේ සහයෝගයක් නැතිව චෛතසිකයන්ට උපදින්නත් බෑ. ඒ නිසා මේ සිතින් කරන ලබන මේ කෘත්‍ය සිදු කිරීමට උවමනා චෛතසික සමූහයත් පෙරපසු නොවි එකවරම ඉපදිලා තියෙන්නට ඕනේ. සිතහා එකවරම උපදනා බව අපි කිව්ව දැන් චෛතසික ලක්ෂණයක් කියලා. ඒ කාරණේ අපි පැහැදිලි කරා. ඔන්න ඔය විදිහට තමයි දැන් මේ චෛතසිකවල ස්වභාවය තමයි පින්නතුනි මේ අරමුණ ගැනීම සාමාන්‍යයෙන් සිතක කෘත්‍යනේ. අපි ඒක දන්නවනේ දැන් සිත ගැන ඉගෙන ගත්තාම මේ දැන් සිතින් කරන එකම වැඩේ තමයි අරමුණ ගැනීම කියන කාරණය. ඊළඟට දැන් ඔය ගත්තා වූ අරමුණ සිතින් කරන එකම වැඩේ තමයි පින්නතුනි මේ අරමුණ ගැනීම කියන. ඔය ගත්තා වූ අරමුණෙහි රස විඳීම, අරමුණට ඇලුම් කිරීම, අරමුණට විරුද්ධ වීම ආදී කරන්නේ චෛතසික ධර්ම වලින්. සිතෙන් අරමුණ ගත්තට පස්සේ ඉතුරු කාර්යයන් ටික කරන්නේ රස විඳින ස්වභාවයක් තියෙනවා නම්, විරුද්ධ වෙන ස්වභාවයක් තියෙනවා නම්, ඇලුම් කරන ඇලීම් ස්වභාවයක් තියෙනවා නම් ඒක ස්වභාවය කරන්නේ චෛතසික ධර්මයන්. ඔන්න ඔය විදිහට තමයි යම් අරමුණක් ගන්නා සිතක් හා උපදනා චෛතසිකයන් කරන්නේ අන්නේ සිතින් ගන්නාලාද අරමුණෙහි රස විඳීම, ඒ අරමුණට ඇලුම් කිරීම, ඒ අරමුණට විරුද්ධ වීම යන ආදී කාර්යයන් ටික තමයි චෛතසික වලින් කරන්නේ. ඒ නිසා මේ සිතින් ගන්නා අරමුණම ගන්නා බව මේ චෛතසික ධර්මයන්ගේ ලක්ෂණයක් බව දැන් අපි කලිනුත් මතක් කළා. දැන් මේ දෙපනස් චෛතසිකයන් අතරින් ඇතැම් සමහර චෛතසික තියෙනවා හැම සිතකම යෙදෙනවා. තවත් සමහර චෛතසික තියෙනවා කුසල් අකුසල දෙකේම අවස්ථා පරිදි යෙදෙනවා. අවස්ථාව ආවට පස්සේ සමහර චෛතසික තියෙනවා කුසල් වලත් යෙදෙනවා අකුසල් වලත් යෙදෙනවා. තවත් සමහර මේ චෛතසික ධර්ම තියෙනවා අකුසල් සිත්වල පමණයි යෙදෙන්නේ. තවත් සමහර ධර්මතා තියෙනවා චෛතසික ධර්ම කුසල් සිත්වල පමණක්ම යෙදෙනවා. මෙන්න මේ විදියට මේ කාරුණු කාරණා ටික දැන් ගත්තට පස්සේ සමහර චෛතසික හැම සිතකම යෙදෙනවා. සමහර චෛතසික ධර්ම කුසල අකුසල දෙකේම අවස්ථානුකූලව යෙදෙනවා. සමහර චෛතසික අකුසල් වල විතරක් යෙදෙනවා. සමහර චෛතසික කුසල් වල විතරක් යෙදෙනවා. මෙන්න මේ විදියට ධර්ම සමූහය ගත්තට පස්සේ නොයේ කොටස් වලට මේ චෛතසික ධර්ම 52 බෙදලා දක්වලා තියෙනවා පින්නතුනි. කොහොමද ඒක බෙදලා තියෙන්නේ? අඤ්ඤ සමාන රාශි තුනකට බෙදලා තියෙනවා. එක තමයි අඤ්ඤ සමාන රාශිය, දෙක තමයි අකුසල රාශිය, තුන තමයි සෝබන රාශිය කියලා. අඤ්ඤ සමාන රාශිය, අකුසල රාශිය සහ සෝබන රාශිය. අඤ්ඤ සමාන රාශියේ චෛතසික තියෙනවා 13 දෙනෙක්. අකුසල රාශියේ තියෙනවා චෛතසික 14ක්. සෝබන රාශියේ තියෙනවා චෛතසික 25ක්. 25ක් තියෙනවා.
ඔන්න ඔය විදිහට තමයි රාශි 3කට දැන් චෛතසික 52 රාශි 3කට වෙන් කරලා දක්වනවා. ඔය කියන දැන් අන්‍ය සමාන රාශිය ගත්තාම මේ අන්‍ය සමාන රාශියේ චෛතසිකයන් 13 දෙනා අශෝභන සිත් සමග යෙදෙනකොට තමනුත් අශෝභන වෙනවා. ඒ වගේම තමයි සෝභන සිත් එක්ක යෙදෙනකොට තමනුත් සෝභන වෙනවා. මෙන්න මේ විදිහට අශෝභන සිත් සමග යෙදෙනකොට අශෝභන ස්වභාවයකුත් සෝභන සිත් එක්ක යෙදෙනකොට සෝභන ස්වභාවයකුත් ගන්නවා. ඒ නිසා මේවට කියනවා අන්‍ය සමාන චෛතසික කියලා. අන්‍ය සමාන චෛතසික කියලා. හරියට මේක කියනවා නම් හරියට අර මිත්‍රයන් ආශ්‍රය කරන අර දක්ෂ කෛරාටික මිත්‍රයෙකුට උපමා කරලා මේ ධර්මයේ තුල සඳහන් කරලා තියෙනවා. කොහොමද අර ප්‍රාණඝාත ආදී අකුසල් කරන කෙනෙක් කට්ටියක් අසිරු කරනකොට අර මෙන්න මේ කෛරාටික පුජ්‍යලයා ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිච්ඡාචාරය ආදී පුජ්‍යලයන් අසුරු කරනවා නම් මේ පුජ්‍යලේ ඒ ස්වභාවය ගන්න වේ වෙලාවේදී. ඒ වගේම තමයි දාන ආදී පින්කම් කරන මිත්‍රයන් අසුරු කරනකොට අර ඔවුන් සමානව ඒ විදියට අනුගත වෙනවා. ඔන්න ඔය විදියට තමයි මේ අන්‍ය සමාන චෛතසිකයන්ගේ ස්වභාවය. ඔය අකුසල් සිත්වල යෙදෙනකොට අකුසල් ස්වභාවයක් ගන්නම කුසල් සිත්වල යෙදෙනකොට කුසල් සිත් ස්වභාවයෙන් ගන්නව. ඔය කාරණාව තමයි විස්තර කරන්නේ මේ අන්‍ය සමාන චෛතසික 13න් 7 දෙනෙක් සබ්බචිත්ත සාධාරණ වෙනවා. 6 දෙනෙක් ප්‍රකීර්ණක චෛතසික වෙනවා. එතකොට අන්‍ය සමාන රාශියත් කොටස් දෙකකට බෙදෙනවා. අන්‍ය සමාන රාශියේ චෛතසික 13යි. ඒ චෛතසික 13 බෙදෙනව කොහොමද? සබ්බචිත්ත සාධාරණ චෛතසික 7 දිනකුත් සෝබන ප්‍රකීර්ණක චෛතසික 6 දිනකුත් විදියට ඔන්න ඔය විදියට යෙදෙනවා. අන්‍ය සමාන චෛතසික 7 දෙනා සියලුම සිත්වල යෙදෙනවා. ඒ වගේම තමයි මේ අන්‍ය සමාන මේ සබ්බචිත්ත සාධාරණ චෛතසික කියලා කියන්නේ මේ 7 දෙනා සියලුම සිත්වල යෙදෙනවා. අර 6 දිනක් වෙච්ච ප්‍රකීර්ණකයෝ සෝබන අසෝබන කියන සිත්වල විසිරීලා පවතිනවා. ඔන්න ඔය කාරණේ තමයි අන්‍ය සමාන රාශිය විස්තර කරන්න තියෙන්නේ. ඊට පස්සේ තියෙන්නේ අකුසල රාශිය. එතන කිව්වා චෛතසික 14ක්. මේ චෛතසික 14 12 අකුසල චිත්ත. ඒ කියන්නේ අපි අකුසල් සිත් 12ක් ගැන කතා කළානේ. ඔන්න ඔය කියන අකුසල් සිත් 12 පමණක් යෙදෙන චෛතසිකයෝ වෙනවා අකුසල රාශියට. ඒ නිසා මේවා ඇතුළත් කරලා තියෙනවා. මේවා ස්වභාවය තමයි පාප ගති ස්වභාවය, අනර්ථය සලසන ස්වභාවය, අවැඩ සලසන ස්වභාවය. මෙන්න මේ ස්වභාවය තමයි මේ චෛතසිකයන්ගේ ස්වභාවය. කුසලය වළක්වනවා. ඒකට කියනවා අකුසල රාශිය කියලා. එතන චෛතසික 14යි. ඊළඟට තමයි සෝබන රාශිය. එතන තිබුණ චෛතසික 25ක්. මේ සෝබන රාශියේ මේ චෛතසික ධර්මයන් සෝබන සිත්වල විතරයි යෙදෙන්නේ. එහෙම නැතුව අන් සිතක යෙදෙන්නේ නැහැ. යහපත් අර්ථය සලසන්නා වූ වැඩ සාදන්නා වූ මෙන්න මේ චෛතසිකයෝ යහපතක්ම සලසල දෙන නිසා මේවට කියනවා සෝබන කියලා. සෝබන කියලා. ඔන්න ඔය විදිහට තමයි පින්නතුනි අපිට චෛතසික පිළිබඳව කෙටියෙන් විස්තරයක් අපිට කතා කරන්නට තියෙන්නේ. මේ ඔය චෛතසික 25 සෝබන රාශියට අයිති චෛතසික 25 සෝබන සාධාරණ චෛතසික 21යි. ඒ වගේම තමයි 19යි. විරිති චෛතසික 3යි, අප්‍රමාණ චෛතසික 2යි, ප්‍රඥා චෛතසිකයයි කියන චෛතසික 25 තමයි සෝබන රාශියට අයිති වෙන්නේ.
ඔය ටික තමයි පින්නතුනි අද විස්තර කරන්න තියෙන චෛතසික පිළිබඳව මූලික කාරණා ටික පිළිබඳව. අපි ඊළඟට දැන් ඔන්න අඤ්ඤ සමාන රාශිය ගැන දැනගමු. අඤ්ඤ සමාන රාශියේදී කිව්වා මොකද්ද? ඒක කාරණා දෙකකට බෙදෙනවා. සබ්බචිත්ත සාධාරණ කියලා හා ප්‍රකීර්ණක කියලා කොටස් දෙකක්. සබ්බචිත්ත සාධාරණ වලට චෛතසික ධර්ම 7යි, ප්‍රකීර්ණ චෛතසික වලට චෛතසික 6යි. ඊළඟට මේ සබ්බචිත්ත සාධාරණ ගැන තමයි ඔන්න දැන් පළමුවෙනින්ම අපි දැනගන්න. එතන චෛතසික ධර්ම 6 දෙනෙක් ඉන්නවා. ඒ 6 දෙනා ගැන තමයි ඔන්න දැන් කරුණු කාරණා දැනගන්නේ. සබ්බචිත්ත සාධාරණ මොනවද මේ සබ්බචිත්ත සාධාරණ චෛතසික 7 දෙනා? පස්සය, වේදනාව, සංඥාව, චේතනාව, ඒකාග්‍රතාව, ජීවිතේන්ද්‍රිය, මානසිකාරය කියන 7. මොකක්ද ඒ කාරණාව අපි නැවතත් මතක් කළොත් සබ්බචිත්ත සාධාරණ චෛතසික ධර්ම කියන්නේ මොනවද? පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රිය, මානසිකාරය කියන 7 දෙනාට කියනවා මොකද්ද? සබ්බචිත්ත සාධාරණ කියලා. සබ්බචිත්ත සාධාරණ කියලා. දැන් අපි කලින් අර හැඳින්වීමේදී මතක් කළා, මතක ඇති මේ සබ්බචිත්ත සාධාරණ කියලා කියන්නේ සියලුම සිත්වල යෙදෙනවා කියන අදහසනේ. ඒකට එයාගේ ભેදයක් නැහැ. හැම සිත්වලම යෙදෙනවා මෙයා. ඒ නිසා මෙයාට කියනවා සබ්බචිත්ත සාධාරණ කියලා. දැන් චිත්ත පරමාර්ථයේදී ඉගෙන ගත්තා 89ක් විදියට සිත් ඉගෙන ගත්තා. නැත්නම් 121ක් විදියට සිත් ඉගෙන ගත්තා. මෙන්න මේ කියන ක්‍රම දෙකටම අපි සිත් දැනගත්තා. මේ ඉගෙන ගත්තා වූ ඒ සිත් සියල්ලේගේම ඒ සියල්ලංගේම මෙන්න මේ කියන චෛතසිකයෝ 7 දෙනා යෙදෙන නිසා සියලුම සිත්වලට සාධාරණ නිසා ඒ අර්ථයෙන් මේකට කියනවා සබ්බචිත්ත සාධාරණ කියලා. මොකද්ද කියන්නේ? සබ්බචිත්ත සාධාරණ කියලා. සියලුම සිත්වලට සාධාරණයි කියන අදහස. සියලුම සිත්වලට සාධාරණයි කියන අදහස. ඊළඟට දැන් කාරණාව පළවෙනි අපි මේ පස්සය ගැන දැනගමු. මොකද්ද මේ පස්සය කියලා කියන්නේ කියන අරමුණෙහි හැපෙන ස්වභාවය තමයි පස්සය කියලා කියන්නේ. මොකද්ද පස්සය කියලා කියන්නේ? අරමුණෙහි හැපෙන ස්වභාවය. හැපීම කියලා කියන්නේ අර අතරක් තියෙන්නේ නැහැ. එතන අතරක් නැතුව අතරක් හිටින්නේ නැතුව ලංවීම කියන අදහස. මෙතනදී හැපෙන ස්වභාවය කියලා කියන්නේ. ඒ කියන්නේ එකට එයට ගෑවීම කියන ස්වභාවය තමයි මෙතනදී කියන්නේ. පින්නතුනි දැන් සිතක් එහෙම නැත්නම් මේ සිතක් දැනගන්නට නම් ඒ යම් හැපීමක් තියෙන්නට ඕනේ. හැපීමකින් තොරව දැනීමක් ඇති වෙන්නට මේ පුළුවන් කමක් නැහැ. ඒ නිසා මෙන්න මේ කියන පස්ස කියන මේ චෛතසිකය සියලුම සිත්වලට උවමනා අංගයක් බවට පත් වෙනවා. මෙතනදී හොඳට මතක තියාගන්න ඕන මේ අර වස්තු දෙකක් එකට ඇවිල්ලා හැපෙනවා කියන එක නෙමෙයි. මේක ඉතා සූක්ෂම ස්වභාවයක්. තේරුම් ගන්නට ගොඩාක් අපහසු චෛතසිකයක් තමයි මේ පස්සය කියලා කියන්නේ. තා සූක්ෂම ස්වභාවයක්. සිතක් හට ගන්නට නම් අපි දන්නවා අරමුණක් අවශ්‍යමයි කියලානේ. අරමුණක් තියෙන්නටම ඕනේ සිතක් හට ගන්න නම්. ඒ අරමුණ වශයෙන් කොච්චර ලෝකයේ තුල රූප, ශබ්ද ආදී කොච්චර තිබුණත් ඒ හැම අරමුණක්ම සිතකින් එක සැරේ ගන්න නැහැනේ. එහෙම එකවර ගන්න බෑ. යම්කිසි එක් අරමුණක් සිත උපදින ස්ථානයේදීම ඒ සිතත් සමග යම් හැපීම් ආකාරයක් දක්වනවද? අන්න එතකොට ඒ අරමුණගෙන සිත උපදිනවා.
අරමුණක් සිත උපදින යම්කිසි අරමුණක් සිත උපදින ස්ථානයේදීම එම සිතත් සමග යම් හැපීම් ආකාරයක් දක්වනවද අන්නේ වෙලාවේදී ඒ අරමුණ අරගෙන සිත උපදිනවා. අන්නේ අරමුණ සිතෙහි හැපීම, වැද ගැනීම, ස්පර්ශ වීම ආකාරයෙන් සිතෙහිම හටගන්නා වූ ස්වභාවයට පස්සයයි කියලා කියනවා. මොකද්ද පස්සයයි කියලා කියන්නේ? අන්න අර යම්කිසි එක් අරමුණක් සිත උපදින ස්ථානයේදීම එම සිතත් සමග යම් හැපීම් ආකාරයක් දක්වනවද ඒ වෙලාවේදී ඒ අරමුණ අරගෙන සිත උපදිනවා. අන්නේ අරමුණ අරගෙන සිත උපදිනකොට ඒ අරමුණ සිතෙහි හැපීම, වැද ගැනීම, ස්පර්ශ වීම ආකාරයෙන් සිතෙහිම හටගන්නා වූ ස්වභාවයට කියනවා පස්සය කියලා. පස්සය කියලා. ඔන්න ඔය විදිහට තමයි පස්සය ගැන විස්තර කරන්නට තියෙන්නේ. ඒ වගේම තමයි චක්කු, සෝත, घාන, જીවහා, කාය, මන කියන මේ සලායතනයන්ගේ ඇතිවීම හේතු කරගෙන මෙන්න මේ කියන්නේ මේ කියන සලායතනයන්ගේ ඇතිවීම හේතු කරගෙනම තමයි මේ පස්සය වෙන්නේ. ඒ වගේම තමයි මේ පස්සයාගේ වේදනාව පස්සයාගේ පහළවීමෙන් තමයි වේදනාව ඇති වෙන්නේ. එතකොට දැන් අපි අහලා තියෙනවනේ පස්සාහාරය කියලා නේ. පස්සාහාරය සත්වයාගේ ජීවත් වීමට මෙන්න මේ පස්සය ආහාරයක් නිසා ඒකට කියනවා පස්ස ආහාර කියලා. පස්ස ආහාර කියලා. ඔය කාරණාව තමයි කෙටියෙන් විස්තර කරන්නට තියෙන්නේ. ඒ වගේම තමයි පින්නතුනි තව කාරණා ගොඩක් තියෙන මේ පිළිබඳව විස්තර කරන්න. අර දැන් పూర్ව භවයේ ගන්නා ලද කර්ම නිමිති, ගති නිමිති ආදී යම් අරමුණක් භවාංග සිතහා ගැටිලා ඇති කරවන්නේ මෙන්න මේ ස්පර්ශ කියන චෛතසිකයමයි. එතකොට මේක ඊටා දුර්වලව හටගන්නා වූ විපාක සිතක් නිසා එහි අරමුණ ප්‍රකටව වැටහෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ පස්ස චෛතසිකයත් සිතෙහි සංප්‍රයුක්ත වූ අනිකුත් ධර්මයන්ු සමග එකටම ඉපදිලා එකටම නිරුද්ධ වන එකම අරමුණගෙන එකම තැන උපදින නාම පරමාර්ථයක් වෙනවා. හැම සිතකම මේ කියන පස්සය හැම සිතකම උපදින නිසා සබ්බචිත්ත සාධාරණ කියලත් හඳුන්වනවා. ඔන්න ඔය විදිහට තමයි පස්සය ගැන විස්තර කරන්නට තියෙන්නේ. ඊළඟට තමයි වේදනාව කියලා කියන්නේ. සබ්බචිත්ත සාධාරණ චෛතසිකවල දෙවෙනි එක්කෙනා තමයි වේදනාව කියලා කියන්නේ. වේදනාව කියනකොට පින්නතුනි අරමුණෙහි හොඳ බව වෙන්න පුළුවන්, නරක බව වෙන්න පුළුවන්, මධ්‍යස්ථ බව වෙන්න පුළුවන්. මෙන්න මේ කියන හොඳ හෝ නරක මධ්‍යස්ථ කියන මේ රස විඳින ස්වභාවය වේදනාව කියලා කියනවා. දැන් චිත්ත පරමාර්ථය ඉගෙන ගන්නකොට අපි එතනදී ඉගෙන ගත්තනේ මතක ඇති සෝමනස්ස, දෝමනස්ස, උපේක්ඛා, සුඛ, දුක්ඛ කියලා නම් ටිකක් ඉගෙන ගත්ත මතක ඇතිනේ හැම දිනාටම. එතනදී කියුනේ මෙන්න මේ කියන වේදනා චෛතසිකය. දැන් මෙතනදී සුඛ කියන්නේ හොඳ බවක් හෝ නරක බවක් හෝ මධ්‍යස්ථ බවක් හෝ යම් රසය විඳින ස්වභාවය තමයි වේදනාව කියලා කියන්නේ. පින්නතුනි අපි දන්නවනේ මේ සෑම අරමුණකම පැතිර පවතින රසයක් තියෙනවා. අන්නේ අරමුණ සිතත් සමග ස්පර්ශ වීමේදී අරමුණු රසය විඳ ගැනීමේ ශක්තියකුත් ඒ සිතටම ඇති වෙනවා. අන්න ඒකට කියනවා වේදනාව කියලා. මේ වේදනාවත් එතකොට හැම සිතකම උපදින නිසා සබ්බචිත්ත සාධාරණ කියන චෛතසික ධර්ම ගොඩට යොදලා තියෙනවා. එතකොට මේ නැවතත් ඒක විස්තර කරොත් යම් අරමුණක ඉෂ්ට බව, ප්‍රිය බව, එහෙම නැත්නම් යහපත් බව
දක්වන රසය ඒ අනුභව කිරීම වශයෙන් විඳින ස්වභාවය සුඛ වේදනාව කියලා කියනවා. ඒ වගේම තමයි ඒකට අපි විවහාර කරාර සිත් ගැන ඉගෙන ගන්නකොට සෝමනස්ස වේදනාවයි කියලා කියනවා. ඒ වගේම තමයි යම් අරමුණක මේ අප්‍රිය බවක්, අයහපත් බවක්, අනිෂ්ට බවක් දක්වන අරමුණු රසය අනුභව කිරීමේදී ඇතිවෙන ස්වභාවයට කියනවා දුක්ඛ වේදනාව කියලා කියනවා. ඒ වගේම තමයි අපි අර චිත්තකාණ්ඩයේදී ඉගෙන ගත්තා දෝමනස්ස වේදනාව කියලා වචනයකුත් ඒකත් විවහාර වෙනවා. ඒ වගේම තමයි යම් අරමුණක සැප හෝ දුක් හෝ නො මධ්‍යස්ත බව අනුභව කරනවා නම් අන්නේ විඳින්නා වූ ස්වභාවයට කියනවා උපේක්ඛා වේදනාව කියලා. මේ විදිහට අනුභවන ભેදයෙන් ගත්තොත් සුඛ දුක්ඛ උපේක්ඛා කියලා ආකාර තුනක් වෙනවා. ඉන්ද්‍රිය ભેදයෙන් ගත්තොත් පින්නතුනි සුඛ සෝමනස්ස දුක්ඛ දෝමනස්ස උපේක්ඛා කියලා පස් වැදෑරුම් වෙනවා. වේදනාව හඳුන්වන්නේ ඔන්න ඔය විදිහට සෑම හිතකම ඇතිවන මෙන්න මේ වේදනා සමූහය එක් කරලා ගත්තාම තමයි අර වේදනා ස්කන්ධය කියලා කියන්නේ. වේදනා ස්කන්ධය කියලා කියන්නේ හැම සිතකම මේ වේදනාව ඇති වෙනවා. එතකොට ඒ නිසා මේ හැම සිතකම ඇතිවන මෙන්න මේ වේදනා සමූහයට තමයි අපි කියන්නේ මොකද්ද? වේදනා ස්කන්ධය කියලා. වේදනා ස්කන්ධය කියලා. විශේෂයෙන්ම දැනගත යුතු කාරණය තමයි සුඛ වේදනාවක් සැප වේදනාවක් උපදනකොට එයම නැවත නැවතත් විඳින්න කැමැත්තක් ඇති වෙනවා. අන්න ඒ සැප වේදනාවක් උපදිනකොට නැවත නැවතත් ඒක විඳින්නට කැමැත්තක් ඇති වෙනවා. ආසාවක් ඇති වෙනවා. ඒකෙන් වෙන්නේ මොකද්ද? තණ්හාව දියුණු වෙනවා. ඒ වගේම තමයි ඒ යම් අරමුණක් ඔස්සේ දුක් වේදනාවක් විඳිනකොට පටිඝය ඇති වෙනවා. ඔන්න ඔය විදිහට තමයි වේදනාව ගැන විස්තර කරන්න තියෙන්නේ. ඊළඟ කාරණය තමයි සංඥාව කියලා කියන්නේ. සංඥා කියලා කියන්නේ ආරම්මන ස්වභාවය හැඳිනීම ලක්ෂණ කරගෙනමයි තියෙන්නේ. සංඥාව කියලා කියන්නේ මොකද්ද? ආරම්මණයාගේ ස්වභාවය හැඳිනීම ලක්ෂණ කරලා තියෙන්නේ. ඒ කියන්නේ සෑම වස්තුවක්ම සෑම ධර්මයක්ම ඔවුනොවුන්ට වෙනස් ආකාරයෙන් තමයි ඇති වෙන්නේ. සෑම ලෝකයේ තියෙන හැම ධර්මයක්ම හැම වස්තුවක්ම එකිනෙකට වෙනස්නේ. අන්නේ ඒ වස්තු ඒ යම් ධර්මතාවයක් ඒ ධර්ම වෙන් වශයෙන් හඳුනා ගන්නට උපකාර වන ස්වභාවයෙන් එහෙම ලක්ෂණයක් තියෙනවා. ඒ කියන ධර්ම ඒ කියන වස්තු වෙන් වශයෙන් හඳුනා ගන්නට යම් ලක්ෂණ තියෙනවා. අන්න සිතෙහිම හටගන්නා වූ අර එම අරමුණු ස්වභාවය එහෙම නැත්නම් ඒ ලක්ෂණය හඳුනා ගන්නා වූ ශක්තියට කියනවා සංඥා චෛතසිකය කියලා. මොකක් කියලාද? සංඥා චෛතසිකය කියලා. ඒ කියන වස්තු හෝ ධර්ම වෙන් වශයෙන් හඳුනා ගන්නට ඒ සිතෙහිම හටගන්නා වූ එම අරමුණු ස්වභාවය එහෙමත් ලක්ෂණ මේ හඳුනා ගන්නා වූ ශක්තියට තමයි කියන්නේ මොකක් කියලාද? සංඥාව කියලා. ආරම්මණයාගේ ආකාරය ගන්නා වූ ස්වභාවය සංඥාව කියලා කියනවා. යම් දෙයක් දැන් එකිනෙකට යම් වස්තු සමූහයක් තිබ්බට පස්සේ ඒ වස්තු සමූහය එකිනෙකට වෙන් කරලා හඳුනා ගන්නට උපකාර වෙන ඒ දේ අනික් දේවල් වලින් වෙන් කරලා හඳුනා ගන්නට උපකාර වන විශේෂ ආකාරයක් හැම දෙයකම තියෙනවනේ. එකිනෙකට පින්නතුනි ඕනම දෙයක් වෙන් වශයෙන් වෙනස් ස්වභාවයක් ගන්නවනේ. අන්න ඒ වගේ තමයි ඒ වගේ පින්නතුනි මේ අරමුණක් ගැනීම වශයෙන් සිතක් උපදිනකොට අනේ සිත සමග අරමුණේ ආකාරය ගන්නා වූ සංඥා චෛතසිකයක් හැම වෙලාවෙම ඇති වෙනවා.
එතකොට මේ ඇති වුණා වූ මේ කලින් ඇති වෙන සංඥාව ඒ ඇති වූ සංඥා අනුව ඒ දේ හැඳින ගැනීමක් වගේම මතුවට හඳුන ගන්න ලකුණක් ඉතිරි කරලා නිරුද්ධ වෙන. ඒ වගේම තමයි අර ආරම්මණයාගේ ආකාරය ගැනීම වශයෙන් හඳුනා ගැනීමක් වශයෙන් මෙන්න මේ සංඥාව හඳුන්වලා තියෙනවා. ඔය කියන විදියට තමයි සංඥා චෛතසිකය හඳුනා ගන්න තියෙන්නේ. ඒ කියන්නේ පින්නතුනි යම් අරමුණු යම් වස්තු එකිනෙකට වෙනස් ස්වභාවයක් තියෙනවා. අන්නේ විදියට වෙන් වශයෙන් හඳුනා ගන්නට උපකාර වන ස්වභාවයක් ඒ ලක්ෂණයක් තියෙනවා. අන්නේ සිතෙහි හට ගන්නා වූ එම අරමුණු ස්වභාවය ඒ ලක්ෂණ හඳුනා ගන්නා වූ ශක්තියට තමයි එහෙනම් කියන්නේ මොකක් කියලාද? සංඥා චෛතසිකය කියලා. එතකොට මේ හැම සිතකම තියෙනවා මෙන්න මේ කියන සංඥා චෛතසිකය. මේ ස්වභාවයෙන් යම් සංඥා චෛතසිකය සංඥාව අරමුණේ ආකාරය ගන්නා වූ මේ සංඥා චෛතසිකය හැමතිස්සෙම සිතේ ඇති වෙනවා. ඒ සංඥාව කලින් ඇති වූ සංඥානුව ඒ දේ හඳුනා ගැනීමක්ද මතුවට හඳුනා ගන්නටත් ලකුණක් ඉතිරි කළා තමයි මේ සංඥා චෛතසිකය නිරුද්ධ වෙන්නේ. ඒ නිසා පස්සේ යම් වස්තු දැක්කහම යම් දේවල් දැක්කහම යම් අරමුණු ඔස්සේ මේ අර ඒ යම් සංඥාවක් ඉතුරු කරලා ඒ කලින් ඇති වූ සංඥා අනුව ඒ දේ හැඳින ගැනීමට මතුවට හඳුනා ගන්න යම් සලකුණක් කිරීමක් වෙන නිසා පස්සේ හඳුනා ගන්නව ඒකට ඒක ප්‍රකටව හඳුනා ගැනීමට පුළුවන්කම ලැබෙනවා. මෙන්න මේ විදියට සංඥාව නිසා අර නැවත හඳුනා ගන්නට ලකුණක් ඉදිරිපත් කරලා නිරුද්ධ වෙනවා. පසුව ඇතිවෙන අර සිත ඒ ලකුණෙන් අරමුණ හොඳට හඳුනා ගන්නවා. නැවත හඳුනා ගන්න උපකාර වන ලකුණක් ආපහු ඉතිරි කරලා තමයි මෙන්න මේ විදිහට සංඥාව නිරුද්ධ වෙන්නේ. මෙන්න මේ විදිහට මෙසේ නැවත ලකුණු කරමින් උපදිනා වූ මේ සංඥා සමූහය නිසා කාලයක් යනකොට අර ස්ථීරව අරමුණ ස්ථීරව හඳුනා ගන්නට උපකාර වෙනවා. යම් වස්තු හඳුනා ගන්නට ඒ අරමුණු හඳුනා ගන්නට උපකාර වන ධර්මයක් තමයි මේ සංඥා චෛතසිකය කියලා කියන්නේ. ඒ වගේ ඒ නිසා තමයි මේ සිත් මේ චෛතසික හැම සිතකම යෙදෙනවා. හැම සිතකම මේ සංඥාව යෙදෙන නිසා සබ්බචිත්ත සාධාරණ කියලා කියනවා. හැම සිතක් පාසාම ඇතිවන මේ සංඥා සමූහයට එතකොට කියනවා සංඥා ස්කන්ධය කියලා. මොකක් කියලාද? සංඥා ස්කන්ධය කියලා. ඔන්න ඔය විදිහට තමයි පින්නතුනි සංඥාව ගැන කියන්න තියෙන්නේ. ඒ කියන්නේ ඒ වස්තු ඒ ධර්මයන් වෙන් වශයෙන් හඳුනා ගන්නට උපකාර වන ස්වභාවය. එහෙම නැත්නම් ඒ ලක්ෂණයක් තියෙනවා. සිතෙහිම හටගන්නා වූ අන්නේ අරමුණු ස්වභාවය එහෙමත් ඒ ලක්ෂණය හඳුනා ගන්නා වූ ශක්තියට කියනවා මොකක් කියලාද? සංඥාව කියලා. සංඥාව කියලා. ඕනාම දෙයක් හඳුනා ගන්නට උපකාර වෙන්නේ මෙන්න මේ සංඥා චෛතසිකය නිසා. ඒ නිසා හැම සිතකම ඇතිවන මෙන්න මේ සංඥා සමූහය එකතු කළ තමයි එතකොට සංඥා චෛතසිකය කියලා කියන්නේ. අපි දැන් ස්කන්ධ ගැන විස්තර කරනකොට වේදනා ස්කන්ධය සංඥා ස්කන්ධය කියලා කියනවනේ. දැන් මෙතනදී කලින් කිව්වා ඒ හැම සිතකම වේදනාව යෙදෙන නිසා ඒ වේදනා සමූහය එකතු කරලා වේදනා ස්කන්ධය කියනවා කියලා. මෙතනදී කියනවා හැම සිතකම ඇතිවන මේ සංඥා සමූහය එකතු කරලා මෙතනදී කියනවා කියලා මොකක්ද? සංඥා ස්කන්ධය කියලා. ඔන්න ඔය විදිහට තමයි පින්නතුනි මේ සංඥාව ගැනත් විස්තර කරන්න තියෙන්නේ. සරලම අදහස තමයි මේ සංඥාවෙන් කරන්නේ ඒ වස්තු ඒ ධර්ම නිවැරදිව මෙන්න මේ කලින් දැක්කහම ඒක ලකුණක් මේ දැන් කලින් දැක්කහම ඒක හඳුනා ගන්නවා. ඊට පස්සේ නැවතත් දකින්නකොට ඒක නැවතත් ඒක හඳුනා ගන්නවා. කල් යනකොට ඒක
අන ප්‍රකටව හොඳට හඳුනා ගන්නවා. ඒ විදියට මෙන්න මේ විදියට මේ ස්වභාවයෙන් කියලා දැනගන්නේ හඳුනාගන්නේ මෙන්න මේ සංඥාවෙන් තමයි. ඔන්න ඔය විදියට තමයි පින්නතුනේ සංඥා ස්කන්ධය කියලත් අපිට විස්තර කරන්න තියෙන්නේ. අද දවසේ අපි ඔය කියන කාරණාව තමයි විස්තර කරන්න තියෙන්නේ. අපි අද චෛතසික පරමාර්ථයනේ ආරම්භ කළේ. ওই චෛතසික පරමාර්ථයේදී අද කතා කරන්න තියෙන්නේ සබ්බචිත්ත සාධාරණ. ඒ කියන්නේ මේ අඤ්ඤ සමාන රාශියේ චෛතසික 13න් සබ්බචිත්ත සාධාරණ චෛතසික වලින් මේ වෙනකොට අපි දැනගත්ත පස්සය, වේදනාව, සංඥාව කියන චෛතසික ධර්ම තුන. ඊළඟ දවසේ අපි මතක් කරනවා දැන් අපිට දැනගන්න තියෙනවා චේතනාව, ඒකාග්‍රතාව, ජීවිතීන්ද්‍රිය, මානසිකාර්ය කියන චෛතසික ධර්ම හතරනේ. අදට අපි ඉගෙන ගත්තේ ඔන්න ඔය කියන චෛතසික ධර්ම තුන. එතකොට පින්නතුනි අද එහෙමනම් අපි මේ පාඩම නිමාවටපත් කරමු. චෛතසික කියලා කිව්වා සතර සංප්‍රයෝග ලක්ෂණයේ යුක්තයි කියලා. සතර සංප්‍රයෝග කියලා කියන්නේ සංප්‍රයෝග වීම කියලා කියන්නේ කිසිම වෙලාවකින්වත් කිසිම ආකාරයකින්වත් වෙන් කරන්නට බැරි පරිදි මිශ්‍ර වීම කියන එකනේ. මිශ්‍ර වීම කියන එක. එතකොට එතනදි කිව්වා එකට ඉපදීම ආදී කරුණු හතරට තමයි සංප්‍රයෝග ලක්ෂණය කියලා කියන්නේ. ඒ කියන්නේ පොඩ්ඩක්වත් කලින් නැතුව පොඩ්ඩක්වත් පසුව නැතුව ඒ පෙරපසු නොවි මදක්වත් පෙරපසු නොවි සිතත් එක්ක එකට ඉපදෙනවා මෙයා මේ චෛතසික ධර්මවල ස්වභාවය එකටම නිරුද්ධ වෙනවා. ඒ වගේම තමයි සිතින් ගන්නා වූ අරමුණම ගන්නවා, සිත උපදිනා වූ තැනම උපදිනවා. මෙන්න මේ කියන කරුණු හතරෙන් සිත හා සංප්‍රයුක්ත වන නිසා මේවට කියනවා මේ ධර්මියෝ මේ කියනවා චෛතසික ධර්මියෝ කියලා. චෛතසික ධර්මියෝ කියලා. ওই විදියට ඔන්න ඔය කියන කාරණා තමයි අපි අද විස්තර කළේ. චෛතසික ධර්ම 52ක් තියෙනවා. එහෙමනම් පින්නතුනි අදට નિયમિત මේ සදහම් වැඩසටහන නිමාවටපත් කරමු. පින්වත් පිරිස අද දවසේ අලුත් පාඩමක් සමග සම්බන්ධ වුණේ. ඉතින් මේ කාලය තුල පින්වත් පිරිස මේ චෛතසික ධර්ම පිළිබඳව කරුණු කාරණා දැන හැඳිනගත්තා. චෛතසික ධර්මයක් කියන්නේ මොනවද? චෛතසික කියන්නේ මොනවද? මේ චෛතසික ධර්ම කාරණා කොච්චර තියෙනවද? ඒව බෙදෙන්නේ කොහොමද කියන කාරණා මූලික කාරණා ටික හඳුනාගත්තා. ඉතින් අද දවස් තුලදී මේ වටිනා වූ කාලය වෙන් කරගෙන පින්වත් හැමදෙනාම සිදු කරගත්තා වූ උදාාරතර වූ කුසල ධර්මය හැමදෙනාටම මේ බුද්ධ ශාසනය තුලදීම උතුම් වූ ධර්මාවබෝධයෙන් සැනසීම පිණිසම හේතු වේවා කියලා පුණ්‍යානුමෝදනා සිදු කරන ගමන් දෙවියන්ට පින් අනුමෝදන් කරලා මේ අද සදහම් වැඩසටහන නිමාවටපත් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ත්වං සදාති. හැම දිනාටම තෙරුවන් සරණයි.